සජීව චාමිකර ඉඩම් හා කෘෂිකර්ම ප්‍රතිසංස්කරණ ව්‍යාපාරී කියන ආයතනය නියෝජනය කරමින් තමයි සහභාගී වෙන්නේ. අපේ අදහස් දැක්වීම මෙතෙන්දී වැඩිපුරම අවධානයට ලක් කරන්න අපි උත්සාහ දරන්නේ පසුගිය ඉතිහාසයේ පුරාම කොයි ආකාරයකටද මේ බලයටපත් වෙච්ච රජයන් විසින් මේ පරිසරය විනාශ කිරීම සඳහා අවශ්‍ය කරන පසුබිම ගොඩ නැගුවේ. ඒ විතරක් නෙමෙයි අපේ ස්වභාවික සම්පත් කොල්ල කෑම සඳහා අවශ්‍ය කරන පසුබිම ගොඩ නැගුවේ කොයි ආකාරයකටද ඉදිරියේදී මෙවන් තත්වයක් ඇති නොවෙන්න නම් මොන වගේ තත්වයක්ද අපි ක්‍රියාත්මක වෙන්න ඕනේ විශේෂයෙන්ම මේ අරගල භූමිය තුලදී අපි විශේෂයෙන්ම අවධානයට ලක් කරන්න ඕනේ ඉදිරි කාලවකවානුව තුලදී මේ ආකාරයෙන් දිගින් දිගටම අපේ පරිසරය සබාදහම ඒ විතරක් නෙමෙයි අපේ ස්වභාවික සම්පත් සියලුම ජීවීන්ට අහිමි කරන ක්‍රියාවලියක් ගියොත් එහෙම ඒකට එරෙහිව අපේ අරගලයේ කොහොමද දියත් වෙන්න ඕනි කියන පසුබිම එහෙම නැත්නම් ඒකට අවශ්‍ය කරන සාධක ටික ඉදිරිපත් කරන්න තමයි මගේ පැත්තෙන් මම උත්සාහ දරන්නේ. පළවෙනි එක තමයි මම හිතන්නේ අපි දන්නවා 2001 අවුරුද්දේදී පමණ රනිල් වික්‍රමසිංහ මහත්මයා බලයටපත් වෙච්ච අවස්ථාවේදී අගමැති වෙලා ඉන්න කාලවකවානුව තුලදී අපි දැක්කා රීගේනින් ශ්‍රී ලංකා කියන වැඩසටහන ලංකාවට හඳුන්වලා දුන්නා. අපි දන්නවා මේ නව ලිබරල් ආර්ථික සැලසුම් අපේ භූමිය තුල ඉතාම හොඳින් ස්ථාපිත කිරීම සඳහා අවශ්‍ය කරන සැලසුම තමයි ඒ පළවෙනියෙන්ම එහෙම නැත්නම් ප්‍රතිපත්තිමේ සැලසුම තමයි පළවෙනියෙන්ම ඉදිරිපත් කළේ. ඊට පස්සේ මේ සැලසුම තවදුරටත් වර්ධනය වෙලා 2011 අවුරුද්දේදී හැදෙනවා අපිට සැලසුමක්. ඒ සැලසුම ජාතික භෞතික සැලැස්ම කියලා ඒ සැලසුම හඳුන්වනවා. ඒ ජාතික භෞතික සැලැස්ම හැදුවා 2011 2030 ජාතික භෞතික සැලැස්ම විදිහට ඉදිරිපත් කරා. එතකොට මේ ජාතික භෞතික සැලැස්මේ සඳහන් වෙනවා අපේ රටේ මේ සංවර්ධන ක්‍රියාවලිය කොයි ආකාරයකටද ගෙනියන්නේ. ඒ සංවර්ධනය කියලා කියන්නේ හැම වෙලාවෙම පුදු භෞතික සංවර්ධනයක් විතරයි. ඒ කියන්නේ මිනිසා අපේ රට තුල ජීවත් වෙන ජනතාව එහෙම නැත්නම් සුළු පරිමාණ ගොවියා දීවරයා ඊට අමතරව සත්ත්ව පාලනයේ නිරත වෙන මේ නිෂ්පාදන ක්‍රියාවලියේ නිරත වෙන මේ සියලුම පුරවැසියගෙන් ඉවත් වෙච්ච සමාගම් මත පදනම් වෙච්ච එහෙම නැත්නම් භෞතිකව ගොඩනැගීම් මත පදනම් වෙච්ච අපෙන් පරිබාහිර මේ රටේ ජීවත් වෙන ජනතාවගෙන් පරිබාහිර වෙච්ච සංවර්ධනයක් කොයි ආකාරයකටද මේ භූමිය තුල ස්ථාපිත කරන්න කියන එක තමයි මේ ජාතික භෞතික සැලැස්ම සැදීමේ අරමුණ සහ ඒක ක්‍රියාත්මක කිරීමේ අරමුණ උනේ. ඒ ක්‍රියාවලිය ඊට පස්සේ පහුගිය රජය බලයටපත් වෙලා වුණාට පස්සේ ඒ කියන්නේ යහපාලන රජය බලයටපත් වෙච්ච අවස්ථාවේදී ඒ සැලසුම 2018 2050 ජාතික භෞතික සැලැස්ම විදියට සකස් කළා. එතකොට 2011 2030න් ආරම්භ වෙච්ච ජාතික භෞතික සැලසුම් ක්‍රියාවලිය 2018 2050 ජාතික භෞතික සැලැස්ම දක්වා වර්ධනය කිරීමක් සිද්ධ කරා. එතකොට මේ වර්ධනය කිරීම තුළදී හැම වෙලාවෙම සාකච්ඡාවට ලක් කරපු ප්‍රධාන කාරණය තමයි මේ භෞතිකව අපේ රටේ මේ භූමියේ සංවර්ධනය ඇති කරන්නේ කොහොමද? ඒ භෞතික සංවර්ධනය හැම වෙලාවෙම මේ ජනතාව ඒ සංවර්ධන ක්‍රියාවලින් ඉවත් කරන්නේ කොහොමද? එහෙම නැත්නම් මේ භූමියෙන් පියවරෙන් පියවර මේ භූමිය මහා පරිමාණ ආයෝජන වලට ලක් කරමින් මේ භූමිය තුල ජීවත් වෙච්ච ජනතාව පියවරෙන් පියවර ඉවත් කරලා මේ මහා පරිමාණ සංවර්ධන ක්‍රියාවලියකට මේ භූමිය නතු කරන්නේ කොහොමද කියන සැලසුම තමයි මේ ජාතික භෞතික සැලැස්ම තුල තිබුණේ. එතකොට අපිට ඒක හොඳටම දකින්න ලැබිච්ච අවස්ථාව තමයි 2009 අවුරුද්දේදී උතුරු නැගෙනහිර යුද්ධය අවසන් කරපු හැටියෙම උතුරු නැගෙනහිර ජනතාවට මේ භූමියේ නැවත වරක් පදිංචි වෙන්න අවස්ථාව ලබා දුන්නේ නැහැ. ජාතික ආරක්ෂාව කියලා ඊට අමතරව මේ ප්‍රදේශවල අධි ආරක්ෂිත කලාප පිහිටවනවායි කියන පදනම මත මේ ප්‍රදේශවල පදිංචි වෙලා ජන ජීවිතය ගොඩනගාගත්ත ජනතාව සම්පූර්ණයෙන් මේ භූමියෙන් අයින් කරලා ඒ ජනතාවට නැවත ඒ යුද්ධයෙන් පස්සේ පදිංචි වෙන්න තියෙන අවස්ථාව සම්පූර්ණයෙන්ම අහිමි කළා. මේ ජාතික භෞතික සැලැස්ම ක්‍රියාත්මක කරන්න ඕන කරන පසුබිම ඉඩම් ටික අත්පත් කර ගැනීමේ යාන්ත්‍රණය ක්‍රියාත්මක කළා. වෙරළ කලාපය තුල ඒ වගේම රට අභ්‍යන්තරයේ ප්‍රදේශ තුල මේ සීග්‍රයෙන් මේ ක්‍රියාවලිය ක්‍රියාත්මක කරමින් පැවතුණා. ඊට පස්සේ අපි දන්නවා 2011න් පස්සේ කාලවකවානුව තුලදී සීග්‍රයෙන් මේ සංවර්ධන ව්‍යාපෘති ආරම්භ කළා. ඒකේ එක පැත්තකින් මහා නගරය හම්බන්තොට මහා නගරය ඉදි කරන්න පටන් ගත්තා. මේ හදපු භෞතික සැලැස්ම ජාතික භෞතික සැලැස්ම කියන එක රාජපක්ෂ රෙජිමේ විසින් භාවිතා කරා මේ මූල්‍ය කොල්ල කෑම සඳහා. එහෙම නැත්නම් මේ අපේ ආර්ථිකය කොල්ල කන්න ඕන කරන පසුබිම ගොඩනගන්න. ඒ වගේම කුමිස් මුදල් ලබා ගන්න ඕන කරන පසුබිම ගොඩනගන්න මේ ජාතික භෞතික සැලැස්ම කියන එක පාවිච්චි කළා. මොකද ජාතික භෞතික සැලැස්ම කියන එක ඊට පස්සේ අපි දන්නවා යහපාලන රජයේ බලයටපත් වුණා. ඒ බලයටපත් වුණාට පස්සේ ඒකේ ප්‍රධාන භූමිකාවක් රනිල් වික්‍රමසිංහ මහත්මයා හිබවුවා අගමැති විදිහට. ඒ කාලවකවානුව තුලදී මේ හදපු ජාතික භෞතික සැලැස්ම භූමියේ ස්ථාපිත කිරීම සඳහා ඕන කරන ප්‍රතිපත්තිමේ ක්‍රියාවලින් ශීඝ්‍රයෙන් ගොඩනගන්න පටන් ගත්තා. එතකොට මේ ප්‍රතිපත්තිමේ ක්‍රියාවලින් ගොඩනගන්න පළවෙනි අධීරයේදී එතුමන් ආරම්භ කරපු පළවෙනි ක්‍රියාවලිය තමයි රනිල් වික්‍රමසිංහ
ආරම්භ කරපු පළවෙනි ක්‍රියාවලිය තමයි මේ අනපනත් සංශෝධනය කිරීම. විශේෂයෙන්ම ඉඩම් අනපනත්. මොකද හේතුව තමයි ලෝක බැංකුව සහ IMF එක දිගින් දිගටම අපිට සඳහන් කරලා තිබ්බ දේ තමයි මේ සුළු පරිමාණ නිෂ්පාදන ක්‍රියාවලියෙන් පරිබාහිර වෙච්ච මහා පරිමාණ සංවර්ධන ක්‍රියාවලියන් සඳහා එහෙම නැත්නම් මහා පරිමාණ ආයෝජන ක්‍රියාවලියන් සඳහා තමයි අපේ රටේ ආර්ථිකය ගොඩනගන්න පුළුවන්. ඒ සඳහා තියෙන ප්‍රධාන බාධකය තමයි මේ ඉඩම් වලට තියෙන අයිතිය පහසුවෙන් ලබා ගන්න බැරි තත්වයක් තියෙනවා. ඉඩම් සංවර්ධන ව්‍යාපෘති සඳහා පහසුවෙන් ලබා ගැනීමේ හැකියාවක් නැහැ. ඒ හින්දා මේ අපේ රටේ තියෙන සංකීර්ණ ඉඩම් අනපනත් සංශෝධනය කළා ඒකට ඕන කරන පසුබිම ගොඩනගන්න කියලා. එතකොට රනිල් වික්‍රමසිංහ බලයටපත් වෙලා අගමැති වෙලා ඊටාම කෙටි කාලයක් තුලදී ආරම්භ කළා සීග්‍රයෙන් අපේ ඉඩම් අනපනත් ටික සංශෝධනය කරන ක්‍රියාවලිය. ඒකෙදි විශේෂයෙන්ම රජයේ ඉඩම් ආඥාපනත, ඉඩම් සංවර්ධන ආඥාපනත ඒ විතරක් නෙමේ ඉඩම් ප්‍රතිසංස්කරණ පනත එහෙම නැත්නම් ඉඩම් ප්‍රතිසංස්කරණ නීතිය වෙනුවට තව පනතක් ගෙනාවා. ඒක සම්පූර්ණයෙන්ම බල රහිත කළා. තව පනතක් ගෙනාවා. ඒ තමයි රාජ්‍ය ඉඩම් බැංකු පනත කියලා ඉවෙලා පනතක් මේ ගෙනාවා. ඒ පනත ගෙනල්ලා ඒ පනත කෙටුම්පත් කළා. ඒ පනත පාර්ලිමේන්තුවට ගේන්න හදන අවස්ථාවේදී අපි ලොකු බලපෑමක් කළා නතර කරගත්තා. ඒ සැලසුමේ ප්‍රධාන වශයෙන්ම තිබ්බේ මේ ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව යටතේ තියෙන සියලුම ඉඩම් ටික කොහොමද මහ පරිමාණ ආයෝජන ක්‍රියාවලීන් සඳහා පහසුවෙන්ම ලබා දෙන්න පුළුවන් යාන්ත්‍රණය හදන්න. එතකොට ඒ යාන්ත්‍රණය තුලදී සැලසුම් කළේ මේ අපේ රටේ තියෙන ඉඩම් විශේෂයෙන්ම රාජ්‍ය යාන්ත්‍රණයෙන් පරිබාහිර තියෙන ඉඩම් ටික මහා පරිමාණයෙන්ම ලබා දෙයි. ඊට පස්සේ ඒ ක්‍රියාවලිය ඒ ආකාරයෙන් ක්‍රියාත්මක වෙන අතරතුරදී ඊළඟට නැවත වරක් මේ බලය හුවමාරු වුණා. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති වුණා. ඊට පස්සේ නැවත වරක් රාජපක්ෂ රෙජිමය නීතියානුකූලව බලය තහවුරු කරගත්තා. ඒ බලය තහවුරු කරගත්තාට පස්සේ අපිට දකින්න ලැබුණා මේ ජාතික භෞතික සැලැස්ම ක්‍රියාත්මක කරන්න ඕන කරන ඉඩම් ලබා ගැනීමේ ක්‍රියාවලිය තවදුරටත් වේගවත් කරන්න තමයි 5/2001 කියන චක්‍රලේඛය සම්පූර්ණයෙන්ම ඉවත් කළා. ඒ වෙනුවට ඒ ඉඩම් ටික සම්පූර්ණයෙන්ම රජයට අයිති මේ රක්ෂිත නොවන රජයට අයිති සියලුම වනාන්තර ඉඩම් ටික ප්‍රාදේශීය ලේකම්වරු සහ දිස්ත්‍රික් ලේකම්වරු යටතට ලක් කිරීම සඳහා ගෙනාවා 1/2020 කියලා චක්‍රලේඛයක්. ඊට අපතරව ඉඩම් අමාත්‍යාංශය යටතේ ගෙනාවා 1/2/2021 කියලා චක්‍රලේඛයක්. ඒ චක්‍රලේඛනය ගෙනල්ලා කරේ මේ ප්‍රාදේශීය ලේකම් සහ දිස්ත්‍රික් ලේකම් යටතට ලක් කරපු වනාන්තර ඉඩම් ටික මැනීම් කරලා ඉතිරි සංවර්ධන කටයුතු සඳහා ලබා දෙන්න. ඉතින් එතකොට අපිට පේනවා මේ රාජපක්ෂ රෙජිමේ ඇතුළුව මේ කණ්ඩායම ඊටාම සැලසුම් සාගතව පියවරෙන් පියවර. ඉතින්දී රාජපක්ෂ රෙජිමේ විතරක් නෙමෙයි මේ රනිල් වික්‍රමසිංහ ඇතුළු මේ කණ්ඩායම ඊටාම සැලසුම් සාගතව අපේ රටේ තියෙන මේ භූමිය ඇතුළු ස්වභාවික සම්පත්තික ජනතාවගෙන් ඉවත් කරලා මේ සියලුම ජීවි ප්‍රජාවගෙන් ඉවත් කරලා කොහොමද මහා පරිමාණ ආයෝජන සඳහා ලබා දෙන්න ඕන කරන ප්‍රතිපත්තිමය සැලසුම් සහ ඒ විතරක් නෙමේ ඒවට අවශ්‍ය කරන නෛතික සැලසුම් කියන මේ සැලසුම් සියල්ලම සකස් කරලා අවසන් කරලා තියෙනවා. එතකොට ඒවා තමයි පාදක කරගත්තේ මේ ආර්ථික කොල්ලකෑම සඳහා. මේ ආර්ථිකයේ කොල්ලකෑමේ ප්‍රතිඵල විදියට තමයි පහුගිය කාලෙම අපේ අත්විඳින්න ලැබෙන මේ පෝලිං ක්‍රියාවලිය ඇති වෙන්න ඕන කරන පසුබිම ගොඩ නැගුණේ. ඒ විතරක් නෙමේ අපි පහුගිය කාලේ දැක්කා මේ ජාතික භෞතික සැලසුම ක්‍රියාත්මක කිරීමේ ප්‍රතිඵල විදියට දෙවන්ත ප්‍රශ්න ගණනාවක් රට තුළ උද්ගත වෙන්න පටන් ගත්තා. එක පැත්තකින් අපි දකින්න ලැබුණා අලිමිනිස් ගැටුම කියන එක වර්ධනීය මට්ටමකට පරිවර්තනය වුණා. අපි දන්නවා 2019 2020 2021 කියන අවුරුදු තමයි මෙතෙක් ඉතිහාසයේ වැඩිම අලිමිනිස් ගැටුම හින්දා අලි සහ මිනිස්සුන් මියගිය වසරවල විදිහට ක්‍රියාත්මක වෙන්නේ. මොකද ඒකට හේතුව තමයි ජාතික භෞතික සැලසුම ක්‍රියාත්මක කරන්න දෙවන්ත වශයෙන් වනාන්තර ඇතුළුව මේ ස්වභාවික සම්පත් විනාශ කිරීමට ලක් කරා. ඊට පස්සේ අපි ලකින්න ලැබුණා මේ කාලවකවානුව තුළම මේ ආහාර අර්බුදය එන්න පටන් ගත්තා. මොකද ආහාර අර්බුදය එනකොට අපි ගොඩක් දෙනෙක් හිතන්නේ මේ පොහොර සානාධාරය නොලැබීම තමයි මේ ආහාර අර්බුදය එන්න ඕන කරන පසුබිම කොට නැගුණේ කියලා. නමුත් අපි පැහැදිලිවම දන්නවා මේ ජාතික භෞතික සැලසුම ක්‍රියාත්මක කරන්න වැව් ඇතුළුව මේ ජලාශවල ජල පෝෂක වෙච්ච වනාන්තර පද්ධතිය විනාශ කරන්න පටන් ගත්තා. ඒ හින්දා යල මහ දෙකන්නේ වගා කරගන්න බැරි තත්වයට මේ වගා බිම් ටික පරිවර්තනය වෙන්න පටන් ගත්තා. අනිත් පැත්තෙන් ඉතුරු වෙලා තියෙන වගා බිම් ටික අලිමිනිස් ගැටුම වගේ අනිත් සතුන් සහ මිනිසුන් අතර එහෙම නැත්නම් වගා බිම් අතර ඝට්ටනයක් ඇති කරන තත්වයට පරිවර්තනය කරා. ඒකින් මොකද වුනේ බොහෝ මේ භූමියත් එක්ක සම්බන්ධ වෙලා ක්‍රියාත්මක වෙච්ච කෘෂිකාර්මාන්තයේ නිරත වෙච්ච දීවර කර්මාන්තයේ නිරත වෙච්ච ජනතාව ඒවෙන් ඉවත් වෙන්න පටන් ගත්තා. ඒ ඉවත් වෙන භූමි ප්‍රදේශ නැවත වරක් අර ජාතික භෞතික සැලැස්මේ තිබෙන ඊළඟ ක්‍රියාවලින් සඳහා නතු කරන්න සැලසුම් කළා. ඒ තමයි ඒ භූමිය භූමිය භාවිතා කරන්න බැරි තත්වයට පරිවර්තනය වෙනකොට ඒ භූමිය තමයි නැවත වරක් මහා පරිමාණ ආයෝජනයන් සඳහා විවිධාකාරයෙන් ලබා දුන්නේ. අපි දැක්කා ඩෝල් සමාගමට ලබා දුවි පැහැටි මේ ඉඩම් ටික. ඊට අමතරව පහුගිය දවස්වල අවුරා ලංකා හර්බල් පුද්ගලික සමාගම කියලා සමාගමකට අනුරාධපුරයේ අක්කර 1,40,66ක භූමිය කොහොමද ලබා දුන්නේ? ඊළඟට ගැසෙල් වෙන්චර්ස් සමාගමට සහ IMS හෝල්ඩින් සමාගමට
අම්පාර මොණරාගල සහ බදුල්ල කියන දිස්ත්‍රික්ක තුනට අයිති අක්කර 62500ක් කොහොමද උක්වගා කරන්න ලබා දුන්නේ. ඊට අමතරව අපි දැක්ක ඩෝල් සමාගමට ලබා දීපු ඒවා, නෙරනා සමාගමට ලබා දීපු ඒවා, බ්‍රවුන් සමාගමට ලබා දීපු ඒවා, CIC සමාගමට ලබා දීපු ඉඩම් මේ විදිහට ලබා දෙමින් යන්න පටන් ගත්තා. එතකොට ඒකෙදි විශේෂත්වය උනේ මේ විවිධ හේතුන් මත එක පැත්තකින් ජල මහ දෙකන්නේ වගා කරන්න බැරුව අතහැරලා දාපු වගාබිම්, ඒ විතරක් නෙමේ අනිත් සතුන් එක්ක මේ ඝට්ටනයන් එක්ක ඇති වෙන ඉවත් වෙන වගාබිම් ටික නැවත වරක් මේ සමාගම් වලට ලබා දෙන්න ඕන කරන සැලසුම ජාතික භෞතික සැලැස්මේම තිබුණා. ඒ කියන්නේ ජාතික භෞතික සැලැස්මට අනුව උතුර සහ උතුරු මැද පළාත්වල විශාල ඉඩම් ප්‍රමාණයක්, ඒ වගේම නැගෙනහිර සහ ඌව කියන පළාත්වල විශාල ඉඩම් ප්‍රමාණයක් මහ පරිමාණයෙන් සමාගම් වලට ලබා දෙන්න ජාතික භෞතික සැලැස්මේම සඳහන් කරලා තිබුණා වාණිජ වගාවන් සඳහා ඒ ඉඩම් ලබා දෙනවායි කියලා. එතකොට ඒ ඉඩම් ලබා දෙන්න ඕන කරන සියලුම පසුබිම් ක්‍රියාත්මක කරන්න තමයි අර 5/2001 චක්‍රලේඛය සංශෝධනය කරේ. ඊට අමතරව ඉඩම් සංවර්ධන ආඥාපනත, ඒ වගේම රජයේ ඉඩම් ආඥාපනත මේවා සංශෝධනය කරමින් රාජ්‍ය ඉඩම් බැංකු පනත කියලා පනතක් ගෙනල්ලා මේවා කරන්න ඕන කරන පසුබිම ගොඩනගා ගන්න ඒ පනත් කෙටුම්පත් කරමින් මේ ක්‍රියාවලිය ක්‍රියාත්මක කළේ. එතකොට මේ ක්‍රියාවලිය ක්‍රියාත්මක කිරීම සහ ඒ සැලසුම් සකස් කිරීම රාජපක්ෂ රෙජිමේ තුලත් ක්‍රියාත්මක වුණා. ඒ විතරක් නෙමෙයි අපි දන්නවා රනිල් වික්‍රමසිංහ බලය ලබා ගත්ත. එහෙම නැත්නම් පාර්ලිමේන්තු බලය ලබා ගත්ත හැම අවස්ථාවකදීම ඒකට ඕන කරන නෛතික පසුබිම සහ ප්‍රතිපත්ති මේ පසුබිම ගොඩනගන්න ඕන කරන සියලුම අනපනත් සංශෝධනය සහ ප්‍රතිපත්ති සැලසුම් සකස් කිරීම කියන එක ඊටාම අඛණ්ඩව ක්‍රියාත්මක වුණා. එතකොට අපිට පේනවා දැනට රාජපක්ෂ රෙජිමේ අපි හිතනවා මේ නිරපුවයි කියලා ඉවර වෙලා බැසිල් ගෝඨාභය රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ, ඒ වගේම මහින්ද රාජපක්ෂ මේ තනතුරු වලින් ඉවත් කිරීම හරහා නමුත් අපිට පේනවා ඊටාම පැහැදිලිව මේ රාජපක්ෂ රෙජිමේ කියන එක ඊටාම සූක්ෂමව ක්‍රියාත්මක වෙනවා. එතකොට අපි දන්නවා නැවත වරක් මේ රනිල් වික්‍රමසිංහ බලයට ගේන්න ඕන කරන පසුබිම ඔවුන් විසින් ගොඩනැගීමින් පවතින්නේ මේ රාජපක්ෂ රෙජිමේ තවදුරටත් ආරක්ෂා කරගනිමින් මේ කියන මේ ඉඩම් කොල්ලය, ඒ වගේම ස්වභාවික සම්පත් කොල්ලය සහ මේ ආර්ථික කොල්ලය ශක්තිමත්ව ක්‍රියාත්මක කරන්න සහ දැනට ක්‍රියාත්මක කරලා තියෙන මේ කොල්ලයන් ටික ශක්තිමත්ව නෛතික රාමුවකට ගේන්න ඕන කරන පසුබිම ගොඩනගන්න තමයි නැවත වරක් මේ රනිල් වික්‍රමසිංහ බලයට ගේන්නේ. එහෙම නැත්නම් බලය තහවුරු කිරීම සඳහා අවශ්‍ය කරන පසුබිම් ගොඩනගමින් පවතින. ඉතින් මෙන්න මේ தત્ත්වය තමයි අපි පරාජයටපත් කරන්න ඕනේ. අපි පැහැදිලිවම තේරුම් අරගන්න ඕනේ අපේ රට තුල මේ ස්වභාවික සම්පත්, පරිසරය, ඒ වගේම මේ භූමිය ඇතුළුව මේ සියලුම දේවල් විනාශ කරමින් යන ක්‍රියාවලිය ගොඩනගන්නේ මේ කණ්ඩායම ඒකාබද්ධව. එහෙම නැතුව මේක හුදකලා ක්‍රියාවලියක් නෙමෙයි. ඊටාම ශක්තිමත්ව ක්‍රියාත්මක කරන්න ඕන කරන පසුබිම ගොඩනගන්නේ මේ කණ්ඩායම ඒකාබද්ධව. ඉතින් මෙන්න මේ සැලසුම තමයි අපි පරාජයටපත් කරන්න ඕනේ. මේ අරගලය හරහා අපි මේ ජාතික භෞතික සැලසුම ප්‍රකාශය සම්පූර්ණයෙන්ම පරාජයටපත් කරන්න ඕනේ. මොකද මේ ජාතික භෞතික සැලසුම තමයි ඊටාම හොඳින් පාවිච්චි කරන්නේ මේ අනපනත් සංශෝධනය කරමින් අපේ මේ භූමියට තියෙන අයිතිය ජනතාවගෙන් ඉවත් කරන්න. ස්වභාවික සම්පත් වලට තියෙන අයිතිය ඉවත් කරන්න. ඒ වගේම ආර්ථිකයේ කොල්ල කෑම සඳහා ඕන කරන පසුබිම සමස්තය ගොඩනගන්නේ මෙන්න මේ ජාතික භෞතික සැලැස්ම හරහා. ජාතික භෞතික සැලැස්මේ තියෙන හින්දා අධිවේගී මාර්ග හදන්න පුළුවන්. ඒ අධිවේගී මාර්ග හදනකොට ඒවෙන් දැවැන්ත කොමිස් මුදල් ලබා ගන්න පුළුවන්. ජාතික භෞතික සැලැස්මට අනුව බලාගාර ඉදි කරන්න පුළුවන්. එතකොට මේ බලාගාර ඉදි කිරීමේදී දැවැන්ත කොමිස් මුදල් ප්‍රමාණයක් කොල්ලකා ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් මේවේ අවසාන ප්‍රතිඵලය තමයි මේ ආර්ථිකයේ බිඳවැටීම කියන එක. ඉතින් මේක අපි තේරුම් ගැනීම වැදගත්. අපි මේ රාජපක්ෂ රෙජිමේ පරාජය කරනවා වගේම ජාතික භෞතික සැලැස්ම කියන එක පරාජය කළා ජනතාවාදී ජාතික භෞතික සැලැස්ම ගොඩනගා ගැනීම සඳහා මේ අරගලය දිශාගත කිරීමත් ඉතාම අවශ්‍යයි. මේ ටික තමයි අපිට ප්‍රධාන වශයෙන්